ගන්න ඕනේ නායකයෙක් කියන පුද්ගලයා නිකන් අහසේ පැටව පුද්ගලෙක් නෙවෙයි. නායකයාට විශේෂ නායකයෙක් කැඳවීම ලබපු පුද්ගලෙක්. අද ඔවුන් දෙවියන් වහන්සේම විශේෂයෙන් කැඳවුවා. අපි මුලින් කතා කරා කොහොමද අපි පවුලක් වෙන්න පුළුවන් මේ පවුලක පුංචි නායකත්වයක් අපි ආරම්භ කරන්නේ. හැබැයි මේ දෙවි මහසේ සරසම් කරන මේ පොඩි නායකත්වය මහා ලොකු විශේෂ නායකත්වයක් වඩපත් කරන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මොනම වර්ගයේ නායකත්වයක් වුණා මොනම තත්ත්වේ නායකයෙක් වුණත් කෙලවරේදී දෙවියන් වහන්සේ තමයි කියනවානේ. ඒ පරණ කීසින් බැලුවත් අලුත් කීසින් බැලුවත් හැම පුද්ගලෙක්ම දෙවියන් වහන්සේ කැඳවුවා. හැම පුද්ගලෙක්ම දෙවියන් වහන්සේ විශේෂයෙන්ම කැඳවලා වෙන් කරගත්තා, තෝරගත්තා. දෙවියන්ගේ හස්තය මත තැබුවා. ඉතින් හැබැයි අපි තේරුම් ගන්න මේ එක එක්කෙනා කැඳවුවට ඔවුන්ගේ බලපෑම පුද්ගලයන් ස්ථානයෙන් ස්ථානයට වෙනස් වෙනවා. දැන් අර අපේ ශරීරයේ තියෙන නොයෙකුත් අංග ආකාරය. අර ඒ ශරීරයේ තියෙන නොයෙකුත් අංග ආකාරය ඒ ශරීරයේ මගේ නහයට කරන්න බෑ, මගේ ඇහැට කරන්න පුළුවන්. මගේ ඇහැට කරන්න බෑ, මගේ අත්වලට කරන්න පුළුවන්. හැබැයි අත්වලට කරන්න බෑ, පාදවලට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපේ ශරීරයේ තියෙන අවශ්‍යතාවයට අනුව නොයෙකුත් අපේ ශාරීරික අංග විශේෂත්ව දරන ආකාරයට අපේ නායකත්වය විශේෂත්වයක් දරනවා. දැන් අපි තේරුම් ගන්න එකද අපේ බලපෑම වැඩි වෙන ආකාරයට අපේ නායකත්වය බලයක් වැඩි වෙනවා. බලපෑම අපි කෙනෙක්ට බලපෑමක් කරන්න පුළුවන් ආකාරය. ඒ වගේ මගේ වගකීම අනුව මගේ නායකත්වය වර්ධනය වෙන්න පටන් ගන්නවා. පොඩි දරුවෙක් අධ්‍යක්ෂ පුංචි ළමෙක් පොඩි කුඩු පැටියෙක් ටික මොකක්ද මේ කුඩු පැටියෙක් මහා ලොකු මිනිසෙක් වඩපත් වෙලා යම් කෙනෙක් රටක ඉන්න ජනාධිපති බවට පත් වෙනවා. පොඩි කෙනෙක් ඒ ළමයා ආරම්භ කරන්නේ පොඩි කාලේ ඉඳලා. හැබැයි ඒ වගේ තේරුම් ගන්න බෑ දෙවියන් වහන්සේ ඒ නායකත්වයේ කැඳවීම ඔප්පු කරලා පෙන්නනවා. දෙවියන් වහන්සේ මොකද අපිට දීලා තියෙන දීමනාව ටැලන්ට් අනුව අපේ එක එක්කෙනාගේ කැඳවීම ඔප්පු කරලා පෙන්නනවා. දැන් පරණ ගේසින් දකින්න පුළුවන් මේ එක එක්කෙනා කැඳවුවා. ඒ කැඳවුව විතරක් නෙවෙයි ඒ කෙනාට තිබුණු දීමනාව අනුව දැන් ඒ කෙනාට තිබුණු දීමනාව අනුව ඒක ඔප්පු කරලා පෙන්නනවා. මම උදාහරණයක් කියන්න ඩ්‍රයිවර් කෙනෙක් නම් මම ඩ්‍රයිව් කරන්න පුළුවන්. මම චිත්‍ර ශිල්පියෙක් නම් මට චිත්‍ර අඳින්න පුළුවන්. සාමාන්‍ය ස්වභාවික දීමනාවකට උන්වහන්සේගේ සුපර්නැචරල් දීමනාව තව අපිට එක එක්කෙනාගේ අවශ්‍යතාවල් අනුව ඒ ස්ථානය අනුව අපේ හැම එක්කෙනාගේ දීමනාව වෙනස්. ඉතින් මෙවැනි කැඳවීමක් අපිට සමහර දේවල් අපිට ගොඩනගා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බැරි සමහර දේවල් ගොඩනගා ගන්න බෑ. ඒවත් දෙවියන් වහන්සේම දිය යුතු දේවල්. දැන් කැඳවීමක් කියන එක දෙවියන් වහන්සේ මට දිය යුතු දෙයක්. මට කැඳවීමක් තියෙනවා කියලා මට දුවන්න බෑ. දැන් අපේ ශරීරයේ නවතරක් උදාහරණයක් ගත්තම මම ඇහැක් නම් මට මොනතරම් ආස කරා මම කන වෙන්න ඕන කියලා බෑ. මම කන නම් මට කවදාවත් වෙන්න බෑ ඇහැක් වෙන්න. මම අත නම් කවදාවත් මට කකුල වෙන්න බෑ, කකුල නම් මම අත වෙන්න බෑ. ඒක අපි තීරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ අපි එක එක්කිනාව පත් කරලා තියෙනවා. අපේ කැඳවීම චම්කි ස්ථානවල. ඉතින් අපි සමහරකට ඔක්කොමලා බලන්නේ බෙනීම් වගේ වෙන්න කියලා. සමහරලා බලන රයිනන් බොක් එක වෙන්න කියලා. සමහර එක්කෙනෙක් බලන මේ එක එක්කෙනා කැඳවලා තියෙන අපේ කැඳවීමේ යම්කිසි සීමාවක් තියෙනවා. ඉතින් මට හැම එකක්ම වෙන්න බෑ. දැන් ඒක සාමාන්‍ය ස්වභාවික දක්ෂතාවල් කියන්න පුළුවන්.
දැන් ගීතිකා ගැයි. සමහර අයට බැරි නම් බෑ. එයාට බෑ ගීතිකාව කියන්නේ. එයා මොනතරම් කුහුලෙක් වගේ ගායනා කරන්න බැලුවත් කටහඬ එන්නේ කපුටෙක් වගේ නම් කරන්න දෙයක් නෑ. මොනතරම් ගායනා කරන්නේ අද සමහරවිට ගිටාර් මොනතරම් හොඳට ගහන්න බැලුවත් එයාට ඒ දක්ෂතාව නැත්තම් නෑ. සමහර අය චිත්‍ර ශිල්පී චිත්‍ර ඇඳීමට උගත් දක්ෂයි. ඒක උපතින් එන දේවල් සහජ හැකියාව. ඒව නැත්තම් නෑ. කරන්න දෙයක් නෑ. ඒක යාට නෑ. ඉතින් මේ අනුව දකින්න පුළුවන් මේ අපිට කැඳවීම අනුව දෙවිමාංශේ කැඳෙවුවා. එක එක්කිනා කැඳෙවුවා. දෙවිමාංශේ ඒ අය කැඳවලා ඔවුන්ව වෙන් කරා විශේෂ වූ සේවයක් ඔවුන් තුලින් කරන්න කියලා. දැන් අපි දකින්න පුළුවන් යෙරිමියාව කැඳෙව්වේ ඔය ඉපදීමට පෙර කියලා තියෙනවා. පාවුතුමා කියන ඔය ඉපදීමට පෙර දෙවිමාංශේ යම්කි සේවයක් තුලින් ඔහු තුලින් කරන්න කියලා. අපි මෝසස්ගේ ජීවිතය බැලුවොත් එම දකින්න පුළුවන් මෝසස් කැඳෙව්ව ඔහු තුලින් විශේෂ වූ දෙයක් කරන්න කියලා. ඔහු තියෙන වටපිටාව ඔහු තියෙන හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ හැදෙව්වා. අපි දකින්න පුළුවන් මේ දේවවංශනේ ඉන්න හැම නායකයෙක්ම ඔවුන්ගේ වටපිටාව හැමදේම දෙවිවංශ හැදෙව්වා. ඔවුන්ගේ ඉදිරියෙන් සිටිය යුතු නායකත්ව නැත්නම් ඔහුගේ නායකයෙක් හැටියට ඔහු තුලින් කරන්න යන බලපෑම හරි ගස්සම. දෙවිවංශ විශේෂයෙන් දෙයක් ඇති කර විශේෂයෙන් හැම දෙයක්ම හදලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕන මම කැඳවපු පුද්ගලයෙක් කියලා. මම තෝරගත්ත පුද්ගලයෙක්. මා තුලින් විශේෂ දෙයක් සිදු වෙන්න යනවා කියලා. ඉතින් අපි නිකම් අපේ විශිෂ්ටත්වය, අපේ නායකත්ව විශිෂ්ටත්වය අපි තේරුම් ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ හස්තය මා මත තබලා මාව වෙන් කරා. එවැනි හැඟීමක් මගේ තුල තියෙන්න ඕනේ. මම නායකත්වයට කැඳවලා තියෙනවා නම් දෙවියන් වහන්සේගේ හස්තය මා තුල තිබුණා. මාව වෙන් කරා. දැන් එස්තර වගේ කට්ටිය කාන්තාව මොනින් තේරුම් ගන්න බෑ. දැන් එස්තරගේ විශේෂ දෙයක් කරන්න සාමාන්‍ය විශේෂයෙන්ම තෝරලා තිබුණා. ඇගේ පසුබිම මොනතරම් තිබුණා. ඇගේ ප්‍රතිචාරයකුත් තිබුණා මේ හැම දේවල් වලට. ඇගේ කොටසකුත් කරන්න තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ විශේෂයෙන්ම ඒව තෝරලා තිබුණා. ඊශ්‍රායල් සෙනගව නිදහස් කරගන්න කියලා. අපිට දේවවචන නොයෙකුත් අය ගැන අපිට හිතන්න පුළුවන්. සමහර අය පෙර නියම කරගත්ත අනුව දෙවියන් වහන්සේ තෝරලා තියෙනවා. අපි දකින්න පුළුවන්. එතකොට අපි ගැන අපි හිතන්න ඕන එක දෙයක්. අපි අහම්බෙන් ආපු පුද්ගලයන් නිකන් අහසෙන් වැටුණු මිනිස්සු නෙවෙයි. අපි තෝරගත්තා වූ වෙන් කරගත්තා වූ උන්වහන්සේගේ මුද්‍රාව අපි මත තියෙන සෙනඟ. එතකොට අපි නායකත්වයට හිතන්න පුළුවන් මේ නායකත්වයේ නොයෙකු මට්ටම් තියෙනවා. මොනම මට්ටම් වුණා. අර මේ නායකත්වයේ මොනම මට්ටම් වුණා. ඒ උඩාම තැන ඉඳලා ඉහළම ස්ථානය දක්වා වෙන්න පුළුවන්. මේ ඉහළ ස්ථානයේ පහළ ස්ථානයේ අපි හිතන්නේ මොකක්ද? අපිට යන තත්ත්වය දේවචනන බලපෑම. මම බලපෑමක් ඇති කරන්න පුළුවන්. මට බලපෑමක් ඇති කරන්න පුළුවන් නම් එතකොට මම ඉහළ තරක් නේද? මට බලපෑමක් ඇති කරන්න බැරි නම් මට බලපෑමක් ඇති කරන්න පුළුවන් දෙන්න නම් ඒ දෙන්නයි මට බලපෑමක් ඇති කරන්න. ඒ දෙන්නෙක්ම නායකයෙක්. 5 දෙනෙක් නායක, 10 දෙනෙක් නායක. 12 දෙනෙක් 1000, 2000, 3000, 4000 10,000 ඊතරම් ප්‍රමාණයක් වල බලපෑමක් ඇති කරන්න පුළුවන් නම් ඒ අනුව ඒතර බලපෑම ඇති කිරීම එතකොට බලපෑම එක වගකීමකුත් මට එනවා. වගකීමයි බලපෑමයි ඔක්කොම මගේ අතට පැවරෙන්න පටන් ගන්නවා. දැන් දිව්‍ය මාසයේ දැන් අපි ඔක්කොම තේරුම් ගන්නවා අපි කැදෙව්වා. කැදවීම ඔක්කොම කරා අපිට තියෙන දීමනාව. කැඳවීම දිව්‍ය මාස ඔප්පු කරනවා අපිට තියෙන දීමනාව. දැන් බොහෝ විට අර ඕඩිනේෂන් එකක් කියලා කියනකොට බඩේක දිව්‍ය මාස තෝරපත් වෙන කරලා ආලේප කරනවා කියලා කියනකොට
දැන් මේක බොහෝට අහනවා approval of ministry. තමාගේ සේවය ඔප්පු කරලා තමන් පෙන්වන්න ඕන. අර තමාගේ සේවය තමන් ඔප්පු කරාට පස්සේ තමයි තමන් දන්නේ දැන් සාමාන්‍ය පෞරාණික සභාවල රෙවරන්ඩ් කියන පට්ටම නැත්නම් විශේෂ පූජක කියන පට්ටම තමන්ට ලැබෙනවා. ඒක ඔප්පු කරලා පෙන්වන්න. තමන් ඔප්පු කරලා අනිත් පෙන්වන්න. ඒක තමන්ගේ ඒකේ තමන්ගේ දීමනාව තමන්ට ඔප්පු කරන්න කාලයක් තියෙනවා. මේ කාලය තුලදී තමන් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. හරිද? එතකොට මේ දීමනාව තමන්ට තියෙනව නැද්ද කියලා දැනගන්න පුළුවන් මේ කාලය තුලදී. යම් කිසි කාලයක් තුළ මේ දීමනාව මොකද තියෙනවද? නැත්නම් මේ වචන උනා දකින්න බලන්න ඕගේ ඕගේ තිබුණු කාලය තුළ උන්ට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් අපි අත තබලා වෙන කරත් ඒක නෙවෙයි අපි කියන්නේ දිව්‍ය මහන්සිය අපිට මාව කැඳවලා තියෙනවද නැද්ද කියලා මම කරන වැඩ වලින් දන්නවා. අපි ඔක්කොම කැඳවලා තියෙනවා. මේක වැරද්ද. අපි ඔක්කොම කැඳවලා තියෙනවා. හැබැයි අපිට කරන්න පුළුවන් මොකක්ද කියලා අපි තේරුම් ගන්නවා. මම පොඩි ඇඟිල්ලක් මම ඒක තේරුම් ගන්නවා. මම නහයක් විතරක් නම් මේක තේරුම් ගන්නවා. මම හදවතද කියලා මම තේරුම් ගන්නවා. මම කොහේ හරි තියෙන තාක්ෂ තේරුම් ගන්න. මගේ තියෙන දීමනාව. දැන් ඊළඟට what is the calling? What is the calling? මොකද මම කියන්නේ මොකක්ද මේකේ තේරෙන්නේ? මොකක්ද කියන්නේ මම කියන්නේ? කැඳවීම කියන්නේ විශේෂයෙන්ම ඇවිල්ලා දිව්‍ය මහන්සියගේ ශරීරය තුල යම් කිසි දෙයක් කිරීමට කැඳවීම. යම් කිසි කොටසක් කිරීමට කරන කැඳවීම. දිව්‍ය මහන්සියගේ ශරීරය විශේෂ දෙයක් කිරීම. දැන් විශේෂ වශයෙන් දකින්න පුළුවන් මේ 4:11 තියෙන සේවාවන් 5 4:11 කියලා තියෙන මේ සේවාවන් 5ක් දීලා තියෙනවා. මේ සේවාවන් 5ක් දීලා තියෙන මේ තමයි මේ අපේ කැඳවීමේ විශිෂ්ටත්වය. ඒකට අපි ශරීරයේ අපි බැලුවොත් එහෙම සාමාන්‍ය මේ සෛල නායකයෙක්ගෙන් ආරම්භ වෙන එක අර දෙන්නෙක්ගෙන් ආරම්භ කරන එක. දැන් නම් මාවතක් මුක්ත කරලා කියලා මෙයාට ඕනේ නම් අපි දන්නේ මෙයා කැඳේ මොකද්ද කියලා. හැබැයි දැන් තියෙන මාවත උඩ අපි කියන ආරම්භ කරන්න කියලා තමන් දෙන්නෙක් හොයාගන්න කියලා. කෙලවර 12000 යන්න පුළුවන්. කෙලවර නිම කරන්න බෑ. කී දෙනෙක්ට උඩ බලපෑමක් ඇති කරන්න. ඉතින් අපි කියන්නේ ආරම්භයේදී දෙන්නෙක්ට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඊයේ උෂාන්න කෝල් කරලා මේ ස්කූල් ඔෆ් ලීඩර්ස් ඇතුළේ කට්ටිය සමහර අය එක්කෙනෙක් හිටියෙත් බැරිද. වෙලා තිබෙන්නේ අපි අතුමෝස් වෙනතෙන් වල දාලා තියෙන්නේ මේ වෙනතෙන් වල අඩුම එක 3 කියලා කියලා. අපි අඩුම එක 2 දානවා. දැන් ඇමරිකාවේ වෙනතෙන් අඩුව 10. අඩුව ප්‍රමාණය 10. තමන් ගෲප් එකේ 10ක් තියාගන්න බැරි නම් තමන් එතන තමයි මේ පාඩම් ඔක්කොම වැඩක් නෑ ඔයාලට. මේ අපි කරන මොකටද මේ මහා ලොකු දේවල් කරන්නේ? ඔයාගේ උදාහරණයක ඉංජිනේර්ස්ලා මහා ලොකු ඉංජිනේරින් වැඩක් මොකටද ඔයාට මේ ඔක්කොම ඉගෙන ගන්න ඔයාට මේ විතර වැඩක් කරන්න නෑ ඔයාට. ඉතින් මේවා කාලේ නාස්ති කිරීමක් විතරයි. ඉතින් මේවා ඉගෙනගෙන ඔයාට වැඩක් නෑ. අපි උගන්නන කාලය ගත කරන්නත් ඇත්තක වැඩක් නෑ. ඉතින් අපි කියන්නේ දෙන්න. ආරම්භ කරන්න දෙන්නේ කොහොමද? ආරම්භ. එච්චර ආරම්භ කෙලවරක් නෑ. ආරම්භයේදී අඩුම වශයෙන් තමන්ට මොකද කියන්නේ? ෂෙපර්ඩ් කරා. තමන් බලා ගන්න දෙන්නේ තමන්ට හොයා ගන්න බැරි. ඒ බැරි නම් අපි ඒ කෙනා තල්ලු කරනවා නේ අපි තේරුම් ගන්න ඒ කෙනාට ඒකට කැදවීමක් නෑ. මම හිතන්නේ බොහොම අඩු හිතන්න වල දෙන්නෙක් බලා ගන්න කැදීමක් නෑ. කියන්නේ සමහර අයට හරි අපහසුයි. ඒ කියන්නේ ඒ කෙනාට මොකක් හරි උදව් කරන්න ඕන. දෙන්නේ බලා ගන්නත් ඒ කෙනාට බැරි නම් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් මම හිත අපේ පැත්තේ. අපි එයා උහුණු කිරීමේ හැකියාවට මොකක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නේ කරන්නේ නැති ගියාගේ පැත්ත. හැබැයි අපි පැත්තෙන් අපි යම් දේවල් කරලා තියෙනවා. එතකොට දැන් මේ අපි දැන් අපේ තත්ත්වයට ගත්තම
මේ පංච සේවාව පස්වැදවරු සේවාව සමහර අය කියන පංච සේවාව කියලා තවත් අය කියනවා. ඒතර මේ සේවාව කරා යෑමක් තමයි මේ ඔක්කොම කරන්නේ. හැබැයි පළවෙනිටම ඒ කියන ආරම්භ කරන්නේ කුඩා එක්කෙනෙක් හෙට. දැන් හිතේ තියාගන්න මේ පංච සේවාව අපිට ඉගෙන ඔක්කොම කතා කරන්නේ පංච සේවාවගේ බොහෝ අය හිතන්නේ අපෝස්තල කෙනෙක් වීම තමයි ඉහළම කැඳවීම කියලා. නෑ. අපෝස්තල වීම කියන්නේ ඉහළම කැඳවීම. අපෝස්තල තමයි ඉහළම කැඳවීම නෑ. අපෝස්තල කෙනෙක් කියන ඉහළ කෙනෙක් නෙවෙයි. ඉවැන්ජලිස්ට් කෙනෙක් කියන පොඩි කෙනෙකුත් නෙවෙයි. බොහෝ හිතන ඉවැන්ජලිස්ට් ඊළඟට ගුරුවරේ ඊළඟට පාස්ටර් කෙනෙක් ඊළඟට ප්‍රොෆෙට් කෙනෙක් ඊළඟට අපෝස්තල කෙනෙක්. දැන් මේ එක්කෙනෙක්ව විශේෂ නැහැ. සමහරවල් මේ එක්කෙනෙක්වත් අනිත් එක්කෙනාට වැඩි උසස් නැහැ. මේක වැදගත් කියන මොකක්ද දන්නවද? තමන්ගේ කැඳවීම. තමන් පැදවලා තියෙන අපෝස්තල කෙනෙක් නම් ඒකට තමන්ගේ කැඳවීම. තමන්ම ගුරුවරයෙක් හැටියට කැඳවලා තියෙනවනේ ඒ තමන්ගේ කැඳවීම. තමන්ම කැඳවලා තියෙනවද අනාගත වස්තු කෙනෙක් ඒක තමයි කියන්නේ. හැබැයි දැන් මාවතක් තියෙනවා ඔවුන්ට යන්න කියලා. අපි මේ ජීවිත සංකල්පය තුල. හරිද? ඔවුන්ට දැන් මාවතක් තියෙන හැම කෙනෙක්ට යන්න මාවතක් හැදිලා තියෙනවා. හරිද? අපි කියන නායකයෙක් කියන්නේ මග පෙන්වන්නේ. දැන් අපි මග යන්න මග තියෙනවා. ඉතින් මගක් නැත්තම් පෙන්වන්න දෙයක් නැහැ. පාරක් නැත්තම් දැන් අපි පාරක් හදලා තියෙනවා. දැන් උන්ට යන්න නායකත්වය කියන්නේ යන්න මාවතක් තියෙන දැන් යන්න මේ පාර. දැන් ඒක පෙන්වනවා විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ රැකවරණ දෙනවා කියනවා. අපි නායකයන් හැටියට පෙන්වනවා ඊළඟට ඕම මේ මාවතේ අරගෙන යනවා. දැන් මේක තමයි අපි අර ජීවිත සංකල්පය කියන මුලින් ඉඳලා ආරම්භ කරා මග මෙන්න මාවත අපි හැදුවා. හරිද? අපි ආරම්භයේදී අපි පෙන්වනවා ඇල්ෆා එක අන්තිමට ස්කූල් ඔෆ් ලීඩර්ස් 3. ඒ කියන්නේ අපේ නායකත්වයේ ඉහළම නායකයෙක් යන පළවෙනි මොකද පළවෙනි නායකත්වයේ ඉහළම නායකත්වයක පළවෙනි පියවර ගැනීමේ අවුරුද්දකමාරක් කාලේ වැඩි වුණත් අවුරුදු දෙකක කාලයක් විතර මෙන්න යන්න මාවතක් හදලා මේ මාවතක් හදලා තියෙනවා. දැන් අපි සයිල නායකයෙක් හැටියට අපි යුතුයකම මොකක්ද? මගේ සෙනඟ අරගෙන මේ මාවතේ ගෙනියන්න. හරිද? කියන අතුලින් ගෙනියනවා. අර ප්‍රීන් කවුන්ට් එක තුලින්, ඉන් කවුන්ට් එක තුලින්, ඊළඟට පෝස්ට් කවුන්ට් එක තුලින්, ස්කූල් ඔෆ් ලීඩර්ස් නම්බර් 1 2 3 ගිහිල්ලා ඒකත් ඔක්කොම කරාන මම නායකයෙක් හැටියට ඊළඟට මොකද උත්සාහ කරන්නේ මේ පුද්ගලයන් දැන් මේක ඇති කියලා හිතන ඊළඟට පුළුවන් තරම් උත්සාහ කරනවා අයිසම් තුලින් මේ එක්කිනාව ගෙනියන්න කියලා. ඊළඟ අයිසම් තුලින් ඔක්කොම ගිහිල්ලා පස්සේ පුළුවන් නම් විෂන් තුලින් ගෙනියන්න බලන්න. හරිද? මගේ උත්සාහය මේ පුද්ගලයා දේ වචනේ උගන්වන එක විතරක් නෙවෙයි දේ වචනේ පිළිබඳ අපි ඉගෙන එන්නේ යනවා. දේ වචනේ පිළිබඳ හොඳ දැනුමක් වගේම ඔහු සේවයේදී පුහුණු කරනවා. ඉතින් මගේ යුතුයකම මම මේ මාවත හදලා දෙනවා. වින්සන් කිව්ව මුලින්ම හරි අදිකේ නායකයෙක් කියන්නේ මග පෙන්වන්නේ. අපි මග තියෙනවා මග පෙන්වන්නට විතර වෙලා මග පෙන්වන්නේ විතරක් නෙවෙයි දැන් අපි මාවතේ ගෙනියන්නේ මාවතේ ගෙනියමින් රැකවරණය කරමින් බලාගනිමින් අපි මේ ඉහළ ස්ථානයට අපි ওই පුද්ගලව ඔසවන්න උත්සාහ කරනවා. එනායකට. එතකොට අපි ඇවිල්ලා අපිව කැඳවලා තියනවා කියලා කියන්නේ අපි අර පුංචි ස්ථානයේ ඉඳලා මම මේක ඇප්ලයි කරන්න බෑ අපි දැන් ඉන්න වර්තමානට ඇප්ලයි කරගන්න බලන්න මේ පොඩි ඉන්න ස්ථානයේ ඉඳලා ඉහළ ස්ථාන දක්වා ගෙනියන්න පුළුවන් වෙයි. ඒතර මාවතක් නැත්තම් මට පෙන්නන්න දෙයක් නෑ. දැන් අපි මාවතක් හදලා තියෙනවා. ඒතර මේ වර්ධනය වෙන අපේ ස්කූල් ඔෆ් ලීඩර්ස් එකට එනකොට අපි ආරම්භයේ ඉඳලා කියන කරුණාකරලා දෙන්නේ හොයාගන්න. දෙන්නේ හොයාගන්න. දෙන්නේ හොයාගන්න. දෙන්නේ හොයාගන්න. ඒ කියන්නේ තමන්ගේ නායකත්වය අඩුම බලපෑම් කරන්න පුළුවන්. තව එක්කෙනෙක් හොයාගන්න නෙවෙයි දෙන්නේ හොයාගන්න. අඩුම නායකත්වය බලපෑමක් ඇති කරන්න පුළුවන්. මට දෙන්නේ කිරේ බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙයි. මට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් වෙයි.
මේ දෙන්න. මම හිතන්නේ ඉතාමම සාධාරණ නේද අපි බලමු. ඉතාමම සාධාරණ Tamanට දෙන්නේ ඊසර් මම කිව්වා නායකත්වයේ ගෙනිච්ච ගැලීමල පුළුවන් මුල් පළමුම ආසාව අනිත් එක්කෙනා සුභාරංචි කතා කිරීම. මම මේකේ ක්‍රියාක සුභාරංචි කතා කරන නව ජීවන දීලා මම දෙන්නේ බලා ගන්න පුළුවන් වෙයි. හරි දැන් මේ දෙන්න අරගෙන මමත් වැඩෙන අතර මටත් අරගෙන යන්න පුළුවන් වෙයි. මගේ තුරුලේ හොයාගෙන සාමනාත්ක තුරුලේ හොයාගෙන මගේ තුරුලේ හොයාගෙන මේ කට්ටිය මට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. ඛණ්ඩ නැහැ කියන්න බෑ දැන් තියෙනවා. මාවතක් නැහැ කියන්න අපිට දැන් යන්න මාවතක් නැහැ. මාවතකුත් තියෙනවා. අපිට පුළුවන් කියන්නේ අපිට නායකත්වය නැහැ සභාවේ ඒ කට්ටිය මහ ලොකු අයට නැහැ. පටන් ගන්න දෙන්නේ නායකත්වය. ආරම්භ කරන්න දෙන්නේ කි. ඔයාලට නායකයෙක් වෙන්න පුළුවන් දෙන්නේ කි නායකයෙක්. ඔයාලට වැඩක් මේ ගණිතේ තේරුම් ගන්න මේ නායකත්වය කියලා අපි කතා කරන not a positional leadership but a functional leadership. ඔබ මේ නායකයෙක් කියන්නේ ලොක්ෙක් නෙවෙයි, තත්වයක් නෙවෙයි. නායකයෙක් කියන්නේ ක්‍රියාකාරීත්වය, බලපෑම, ක්‍රියාවක්, කරන ක්‍රියාවක්. ඔහුට ඇවිල්ලා ඔහු ක්‍රියාකාරී නායකයෙක්. තත්වයක් නෙවෙයි. මම බෝඩ් එකේ තත්වයක් තියෙනවා. හරි. මම මොනවා බෝඩ් එකේ කරා මොනවා කරන්නේ? බෝඩ් එක කරන්නේ නැත්තම් බෝඩ් එකේ ඉඳගෙන ඉන්න විතරයි කරන්නේ. ඒක නෙවෙයි. මම ජීවිතේ කරන්නේ ඉඳගෙන ඉන්න මොනවා කරන්නේ? ඒක නෙවෙයි. මම මොන හරි කරනවා නේද? මම දෙන්නේ කරේ බලාගෙන මම ඔසවනවා. දෙන්න මම තියාගෙන එතන ඉඳලා හැමදාම දෙන්න මම කව ඉන්නුනේ මේ දෙන්න පියෙක් නම් මම මේ දෙන්නම හැමදාම මොකද කරන්නේ ළමයි දෙන්නම තමගේ පවුලේ ඉන්නේ මොකද කරන්නේ මොසත් එක්ක ළමයි ඉන්නේ මු එකයි ඉන්නේ කියලා ඉන්න හැමදාම මොසත් පාසත් එක්ක කරන්නේ ළමයාව නාවනවා ඕනවා උනවනවා රබරනවා ජීවබරනවා කන්න දිලි දැන් ළමයා වැඩෙන කලස්සන කවදා හරි මොසත්ගේ ආසාවන්නේ මොමේ ළමයා බන්දලා දෙන්නේ පොඩි එස්තව බන්දලා දෙන්නේ තියෙන ආසාව. ඉතින් අපි ඕකෝම කරලා කවදා හරි මොසස් වෙලාම පාර කරනවා. අපිට තියාගන්න බෑ. අපි ඔක්කොම කරන්න කියලා වැඩෙන්න ආසාවස්. ඉතින් මේක අපි ඉල්ලයක්. මේක අපි දර්ශනයක්. මේ පොඩි කාලේ මේ වැඩුණ ළමයා ඉහළට ගෙනියෑම. ඒතර අපි මේ ඉහළට ගෙනියෑම උච්චම ස්ථානයක් කියලා මම හිතන්නේ ඒකට. උච්ච ස්ථානේ යනවනම් මේ පංච සේවා වලට දැන් මොන මාවතක් වෙලා තියෙනවා. පාස්ටර් කෙනෙක් තියනකොට තියෙන්නේ මේ මාවත ඉදිරියට පාස්ටර් කෙනෙක් කියන්නේ මොකක්ද කියලා. ඔය සභාව බිහි කරයි. සභාව පාරේ බාර ගන්න. මේ පංච සේවාව අපි කියනකොට මේ විදිහට ටිකක් මිශ්‍ර වෙලා තියෙනවා. මේක පොඩි ප්‍රොපේටවරු වෙන නැත්නම් අනාගත වස්තුවල මහා අනාගත වස්තුවල පොඩි දෙනෙක්ට බලපෑමක් ඇති කරන්න පුළුවන් කට්ටිය ඉන්න සභාවට බලපෑමක් ඇති කරන්න පුළුවන් කට්ටිය ඉන්න ජාතියටම ඒ වගේම මුළු ලෝකෙටම ඇති කරන්න පුළුවන් ප්‍රොපේටවරු මේ එක කෙනෙක්ට තමයි පාස්ටර්ලා පොඩි අය වෙන්න. එයා පොඩි කීප දෙනෙක් විතර ඔහුගේ බැටරි සංඛ්‍යාව 10 12 අර ඒ පොඩි සයිලේ ඊළඟට වැඩෙන්න පුළුවන්. අර ඒ 12 වර්ධන 144 144 මේක ලොකු බලපෑමකට අපි ඇතුළේ වෙනවා. හරි. ඔව් මේකේ විනාය සභාව මේ කරන්න පටන් ගත්ත මේ පොඩි සයිලේ දැන් මොකද කරන්නේ? සයිලේ දැන් සභාව පාරපත්. ඒක ඩිබේට් අලුත් සභාව මෙහි කරන්න පටන් ගන්නවා. අලුත් ස්ථාන වලට යන්න බලන්න. අලුත් තැන් ඇති කරනවා. තේරුණා? ඒතර අපිට මේකේ බලපෑමේ කෙලවරක් නැහැ. දැන් මට කැඳවීමක් තියෙනවා නම් ඒකයි මේ ඕගොල්ලෝ දන්න හැබැයි මේ ඉගෙනීමේ අවශ්‍ය කොටස. මට කැඳවීමක් තියෙනවා නම් මම කොහොමද දන්නේ කැඳවීමක් තියෙනවා? එක කන්වික්ෂන් of the Holy Spirit සුදාන් වහන්සේගේ එළඹීම සුදාන් වහන්සේ මට කියනවා මම දන්නවා වෙන කවුරුත් මට කියන්නේ ඉස්සෙල්ලා මම දන්නවා සුදාන් වහන්සේ මාව කැඳවුවා මම ඒක මම හොඳින් දන්නවා අර රෝමාට 16 මාගේ මාතුල වාසක සුදාන් වහන්සේ මා සමග සාක්ෂි දරනවා මාව කැඳවපු පුද්ගලයා දැන් මම මෙතෙන්දී කියන්නේ ෆුල් ටයිම් කියලා සමහර අය සමහර ෆුල් ටයිම් කරනවා සමහර අය මේ කියන්නේ ෆුල් ටයිම් ඉන්නේ අනින් ගම
අපි ආසියාතික රටවල තියෙන ප්‍රශ්නේ කැඳවුවා කියන ඕකෙන් ෆුල් ටයිම් එන්න ඕනේ. කැඳවුවා කියන ෆුල් ටයිම් හාෆ් ටයිම් පාර්ට් ටයිම් ඕවර් ටයිම් නෙමෙයි. කැඳවුවා කියන මට යම් කිසි දෙයක් මම කරන්න මේ කරගෙන යන සේවයේ වගකීම වැඩි වෙනකොට මොකද වෙන්නේ? මම එතකොට ෆුල් ටයිම් යන්න වෙයි. හරිද? මට එක්තරා පුද්ගලයෙක් කිව්වා යාපනයට ගිය වෙලාවේදී එන්න කියලා තියෙනවා මේ පාස්ටර්ට යම් විදිහක උපකාරයක් උදව්වක් දිරියක් දෙන්න ඕනේ යන වෙලාවේදී ගොඩාක් කට්ටිය ආවලු ඇවිල්ලා සමහර හොඳ කිට් එකෙන් ගහගෙන ඇවිල්ලා ඉඳගෙන හිටියලු මොනවාද කරන්නේ මොනවද කරන්නේ පාස්ටර් කෙනෙක් පැකියාව කරන්නද නැහැ මොකද පාස්ටර් කෙනෙක් අර වයි චර්ච් එක වලදී තාම මට චර්ච් එකක් නැහැ මිනිස්සු මිනිස්සු නෑ මම පාස්ටර් කෙනෙක් ඒ අය ෆුල් ටයිම් ආවේ මම කැඳවීමක් තියෙනවා මට කැඳවීමක් තියෙනවා මම ෆුල් ටයිම් ආවා ඉතින් මේ අපි ගොඩාක් කතා කරලා කොහොමද ෆුල් ටයිම් තියෙනවද වල කණ්ඩ ඒක තමයි පොඩ්ඩක් කිමින් ඇවිල්ලා තියෙන්නේ මගේ මට කැඳවීමක් තියෙනවා ඕගොල්ලෝ අපිට ආධාර කරන්න පුළුවන් ඒ තීරණත් මිනිස්සුගේ මනස ඇදලා තියෙන්නේ මාව ෆුල් ටයිම් ගන්න මට කන්න දෙන්න ඉන්න දෙන්න ඇඳුම් දෙන්න ළමයි ඉස්කෝලේ යවන්න ඕනේ ඔක්කොම කරන්න ඕගොල්ලෝ මාව ෆුල් ටයිම් මට සිලගක් ගන්න අපි ෆුල් ටයිම් ඉන්නේ මොන වෙලාවකටද මට මගේ වැඩ කරගන්න බැරි වෙන වෙලාව අපි උගන්නලා තිබුණේ ඒ කියන්නේ පැත්ත ෆුල් ටයිම් ඉන්නේ පාඩේ කරන්නේ කරන්නේ අපි ෆුල් ටයිම් ඉන්නේ නෙවෙයි මූලික කියන්නේ පළවෙනිම සුද්ධාර්මාසයට කැඳවලා කියනවා නුඹව කැඳවලා තියෙන උඹට අපිට අපිට කරන්න පුළුවන් අපි අර එදා කතා කරපු කවුද සහෝදර රොබින් ජෝන් කියපුද රටවල් 16ක් විතර රටවල් 16ක ෆයිසර් කම්පැනි එක ලෝකයේ තියෙන ඉහළම බලවත් කම්පැනි එකක් මේ රටවල 16 ඉහළම ස්ථානයක ලංකාවේ තරු පෙරෙන තරු පහේ හොටල් ලෙවල් ඉන්නේ බෙව දැනගන්න ඔයතර බලපෑමක් ඇති කරලා බාහිර අවුරු ගන්නවා කියන ඊළඟ උදේට සම්මාන පාස්ටර් කෙනෙක් කැඳවලා තියෙනවා දැන් මම පාස්ටර් කෙනෙක් දරන්න පුළුවන් ඉහළම ස්ථාප්තය උදා දැන් අපිට සමහරවල් මේ ඉගෙනීම් තුලින් අපි දැන් තියෙනවා අපිම මායව අපි වැරදි මඟ පෙන්නලා තියෙනවා එයා ෆුල් ටයිම් වෙන්න කිව්වා ඊට පස්සේ එයා ප්‍රශ්න කරදර මොකද දේවල් මේ පළවෙනිම මේ තමන්ව සුද්ධාමාස කැඳෙවන්නේ එහෙමනම් සුද්ධාමාසයේ කැඳෙව වගේම දැන් දේවචනිය මට මේ ඔප්පු වෙලා පෙන්නනවා ඒ දේවචන පෙන්නලා ඉන්න පුළුවන් දේවචනේ කියනවා මා මේ දේවචන මේ දැන් සුළු සාක්ෂියක් සහෝදරයගෙන ආදන් ටික වෙලාට ඉස්සෙල්ලා ඕක කියනවා දේවචනේ සමහර තැන්වල ඔප්පු කරලා පෙන්න ගන්න මේ දේවචන හරි දැන් ඒ වගේම තුන්වෙනි එක දේවචන දැනගත්ත තුන්වෙනි එක තමයි කැඳවීමක් තියෙනවා තමන්ට මම මුලින් කතා කරපු විදිහට තමන්ට තමන්ගේ දීමනාව තමා තුළින් ක්‍රියා කරන්න හරිද මාව විශේෂයෙන්ම තමන් ගුරුවරයෙක්ට කැඳවලා තියෙනවා මට තමන් ගුරුවරයෙක්ගේ සේවයේ තියෙන උගන්වන්න පුළුවන් හරිද ඒ වගේම මාව යම් කිසි විදිහක සේවාවකට කැඳවිලා තියෙනවා නම් ඒ සේවාව කිරීමේ සමහර දේවල් මට පුහුණුවක් තියෙනවා මට හැකියාවක් තියෙනවා සමහරවිට මම පංච සේවාව වෙන්න පුළුවන් නැත්නම් වෙන දෙයක් වෙන්න පුළුවන් ඒකට මට යම් කිසි විදිහක මට ඒ දීමනා මාතුර දකින්න පුළුවන් හරි සමහරවිට අපි ඒ දීමනාවල් ගැන කතා කරනකොට සේවාවන් කියලා කියන්නේ නැත්නම් රෝම 12ට අනුව ඒ සේවාවන් සමහර අනිත්‍යයට රෝම 12 6ට මම කාලෙ ඉතිරි කරපු මම කියවන්නේ රෝම 16ට කියන වෙනස් ඒ කියන්නේ අනිත්‍යයට සැලකීම කියන දීමනාවක් කියලා මොකද කියන්නේ
හෙල්ප් උදව් කිරීමේ සේවය. අනිත්ට උදව් කර අන්තිම දිරිදීමේ සේවයක් තියෙනවා. මුදල් වලින් සැපීමේ සේවයක් තියෙනවා. මේකත් සේවයක්. අනිත්ට උදව් කරන්න කියලා සේවයක් තියෙනවා. හරිද? දැන් අපි රෝම 12:6 ඉඳලා 8 කියලා having then gifts differing according to the grace that is given to us. එක එක්කිනා දෙවි මහසෙට දීලා තියෙන අනුග්‍රහයන් එක එක්කිනා දීමන වෙනස් වෙනවා. in prophecy සමහර අයට අනාවැකි කීම් තියෙනවා. එහෙමනම් අපි අනාවැකි දෙන්න තියෙන මගේ ඇදහිල්ල ප්‍රමාණය ටික කියලා. අනිත්‍යයට සේවය කිරීම, ඉගැන්වීම, අනිත්‍යයට දිරිදීම, ශක්තිමත් කිරීම. තියෙනවා මේ එක එක නොයෙකුත් සේවාවන් අපිට තියෙනවා. ඒතර හැම එක්කිනාම හිතන්නේ මම සේවාවක් කියන පුල්පිට් එක. මේක තමයි මගේ සේවාව කියලා. අපි වැරදි ඉගැන්වීම අපි මනුෂ්‍යයන් අතට ඇතුල් කරලා තියෙනවා. ඒතර අපි සේවය කියලා කියන උගා දෙනෙක් කියන්නේ දැන් දවස් කීපයකට ඇතුළේ අපි කිසි සාකච්ඡාවක් දුන ඇතුළේ දෙයක් තමයි උගා දෙනෙක් කියන්නේ මේ සේවය කියන්නේ ඉතින් පුල්පිට් එක කවදා හම් වෙන්නේ මාව කැඳවලා තියෙනවා. ඉතින් මට අනිත් අය ඔක්කොම පුල්පිට් එකක් දෙන්න ඕනේ. පුල්පිට් එක යටක තමයි මගේ සේවය. මගේ කැඳවීම. මම එතෙන්ට දුවන්න ඕනේ. ඉතින් අපි දේවචනන සේවය කියලා කියන්නේ ඒක විතරක් නෙවෙයි. හරි. දැන් විශේෂයෙන්ම සේවාව කියලා කියන්නේ අනිත් අය මේ දේ තේරුම් ගන්න ඊළඟ හතරවෙනි මම කැඳවලා තියෙන අනිත් අය ගන්න. මට කැඳවීමක් තියෙනවා කියලා. මට කැඳවීමක් තියෙනවා වගේ ඒක මගේ කන්වික්ෂන් එකක් තියෙනවා. සුද්ධාමාස මට පෙන්වලා තියෙනවා. මට දීමනාවක් තියෙන දැන් අනිත් අය මට තියෙන කැඳවීම අඳුරගෙන තියෙනවා. ඒ කියන්නේ තමන් අනිත් අයට කරන බලපෑම මුලින් ඉන්ෆ්ලුවන්ස් එක. දැන් වර්ධනය වෙගෙන යනවා. වැටුණත් මගේ තියෙන බලපෑම අනිත් අයට දැන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා මම දෙන්නෙක්ට දැන් තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? එක්කෙනෙක් බැස්ස. ඊළඟට ඒක බිඳුවට වැටෙනවා. දැන් මම නායකයෙක්ද? නැත්නම් දෙන්න 4 දෙනෙක් වුණා. 4 දෙනා 8 දෙනෙක් වුණා. 8 දෙනෙක් 12 දෙනෙක් වඩපත්. 12 දැන් වර්ධනය වෙගෙන යනවා. මේක වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒතර ඒ කියන්නේ මගේ බලපෑම අනිත්‍යයට කිරීමේ මම අනිත්‍යයට කරන බලපෑම වර්ධනය වෙගෙන යනවා. මේක ටිකින් ටික වර්ධනය වෙන්න පටන් ගත්තම මගේ නායකත්වය ඒකම වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනවා කියන අනිත් පැත්ත මොකක්ද? මගේ වගකීම දැන් බලපෑම වගකීම දෙකම මගේ වර්ධනය වෙලා මිනිස්සු බලනවා මා දිහා විනාක මෙතෙක් කල බලපු නැති ආකාරයට මිනිස්සු මා දිහා දැන් බලනවා. ඒ කට්ටිය බලනවා මට මගේ ඒ කට්ටිය උරා ගන්න බලනවා. හරිද? තමන්ට මේ මොනින් තේරුම් ගන්න පුළුවන් මේ අර අපි දැන් අර ඉස්සාසිනේ දාසවන 100ට මුලාදානිය කියලා. දැන් මේ වචනේ බලන්න 100ට මුලාදානිය හිටියා. 10කට මුලාදානියෙක් ඉන්නවා. 90කට මුලාදානියෙක් ඉන්නවා. 100ට මුලාදානියෙක් ඉන්නවා. 1000කට මුලාදානියෙක් ඉන්නවා. අපේ ලංකාව වුණත් අපේ ආමි එක වර්ධනය වෙන්නේ එහෙමයි නේද? පොඩි කෙනෙක් කෝපරේට් තත්ත්වයට ලබන කෝපරේට් ඉහළට යනවා. ඒ කියන්නේ තමන්ගේ යටතේ ඉන්න කට්ටිය තමන් ඉහළට යනවා. තමන් ඉහළට යනවා කියන්නේ තමන්ගේ කට්ටිය යට තමන් ඇතු වෙලා. දැන් හිතන්න බලන්න මේ දැන් G2 concept එක අනුව පළමුවෙන්ම තමන්ගේ දෙන්නයි ඉන්නේ. දෙන්න 12 දෙනෙක්. 12ට මුලා දැනෙනවා. මගේ බලපෑම නේද? මට තමයි බලපෑමක් තියෙනවා. හැබැයි මේ බලපෑම හරි සුළුයි ප්‍රොස්තෙන් කිව්වොත්. ඒක 24ට පැන. ඒකත් සාමාන්‍ය සුළු. හැබැයි වර්ධනය වෙන්න පටන් ගන්නවා. අවුරුදු ගණන් යනකොට මේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් දකින්න පුළුවන් මම කොහොමද මේ 144ක මගේ බලපෑම තාත්තේ.
එකසේ හදලා තවත් වැඩි වෙනවා තවත් බලපෑම් වැඩි වෙනවා. දැන් තේරෙනවද? දැන් මිනිස්සු ඇයි මම එයාට බලපෑමක් නෙවෙයි කරන්නේ එයා මට මගෙන් ඉල්ලනවා. ආධාර උපකාර ඉල්ලනවා. නිකම් මිනිස්සු රැස් කරන එක නෙවෙයි. අපි මේ හොඳින් තේරුම් ගන්නවා මේ නායකත්වයට කතා කරන නිකම් දල් ගොඩ ගන්නවා නෙවෙයි. විනායක සභාවවලට හිමින්ම බිලිපෙට්ට දාලා ඒකින් ඇදලා ගන්නව නෙවෙයි. අපි කිව්ව පීඑක් හැටට හැම වෙලේම පාවුල්තුමා තිමෝති ගැන අපි මේක පොඩ්ඩ බලන්න ඉතින් තිමෝතිට කතා කරලා තිමෝතිට මගේ පුතා මගේම දරුවෙක් මගේ දරුවෙක් නම් මමයි ඔහුට ජීවන දෙන්නේ. බොහෝ අය ඉන්නවා වෙන සභාවලින් ඉන්ෆ්ලුවන්ස් එක ඒ කට්ටිය වෙන සභාවකින් ගන්න පුළුවන් බොහොම හොඳයි. දැන් මම කියන්නේ යේසුස් වහන්සේ දෙය කරා යෝහානගෙන් ගත්තා. දැන් හැබැයි මෙතෙන් තියෙන විශේෂම තමන් බිහි කරන්න පුළුවන් වෙලේ තමන්ගේ පුත්‍රයෙක් කියලා තමන්ට ගන්න පුළුවන් වෙලේ. තමන් ඉදුවේ තමන් වැඩ කරලා තමන් නිෂ්පාදනය කරපු දරුවෙක්. තමන් හදපු දරුවෙක්. මේක නෙමෙයි වැදගත්. අනිත්‍යයෙන් ගන්න එක නෙවෙයි. මම කරලා තියෙනවා. අපි ඒ හරිය නරක දෙයක් අපි දකින්න පුළුවන් මේ සමහර තැනක එක්තරා විදියක පාලකයෙක් නැත්නම් නායකයෙක් යම් දුර්වලතාවයක් ඇති වුණ ගමන්ම කවුරු හරි එක්කෙනෙක් කියලා රේවල ගන්නවා. එයාගේ නරක කියන මම හදා ගන්නවා මගේ පුංචි පොතු. දැන් මේක නෙමෙයි මම කියන්නේ. අනිත් එක තමයි බලපෑම අනිත්‍යයට මම බලපෑමක් ඇති කරන්නේ බලහත්කාරකම් ඇති කරනවා. බලපෑමක් කියන්නේ බලහත්කාරකම අතර ලොකු වෙනසක් තියෙනවා. ඊයයි තේරුම් ඊයට මාව අවශ්‍යයි කියලා. ඊයයි තේරුම් ගන්න. මට එයාගේ ජීවිතේ බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා. මම එයාට බලහත්කාරකමක් කරනවා නෙවෙයි. ඒකයි තේරෙන්නේ. දැන් මේ මට්ටමට ඉහළට යන දැන් ඔයගොල්ලෝ තීරණා නේද මේක තීරණ දකින්න පුළුවන් මේ කැඳවීමක් තියෙනවා මේක ඉමින් ඉහළට යන්න පටන් ගන්නවා. මාවතක් තියෙනවා ඉහළට යන්න. මිනිස්සු තීරුම් ගන්න මේ 12 24 48 96 අර කොහොම වර්ධනය වෙන්න පටන් ගන්නවා 184 මේක වර්ධනය වෙන්න පටන් ගන්නවා මගේ බලපෑම වර්ධනය වෙනවා. ඉතින් මේ වර්ධනය වීමේ කෙලවරක් නෑ. ඒතර මෙතන පුල්පිට් එකක් නේ මෙතන බලාපොරොත්තු වෙන මගේ තියෙන බලපෑම right එතකොට තීරුම් ගන්න බාන්න සමහර වෙලාවල වලට මේක the Bible ඉන්නේ සාවුල්ට තිබුණා the Saul syndrome or if not the Absalom syndrome සාවුල්ගේ නායකත්වයක් තිබුණා අබ්සලෝම්ගේ නායකත්වයක් තිබුණා දාවීදගේ නායකත්වයක් තිබුණා දැන් මේ ඔක්කොම නායකයෝ තමයි සාවුල්ට මොකක්ද තිබුණේ මේ නායකත්වයේදී මේ ඉදිරියට යෑමේදී සාවුල් බැලුවේ තමන්ගේ යටින් එක්කෙනෙක් නැගී ඉන්නකොට උන්ට හිමි අණ්ඩකට යටින් කපලා දානවා. ඒ කියන්නේ යම් කිසි විදියක ඊර්ෂ්‍යාවක් ඇති වුණා කරන්න පුළුවන් හැමදේම කරා මරලා දාන්න නැති කරලා දාන්න කියලා. හැමදේම කරා. ඒ නතර කරන්න කියලා. දැන් අනිත් පැත්තෙන් අබ්සලොම් කරේ ඒකයි. ගෝලේ තමන් ඉහළ ඉන්නේ කෙනෙක්. තමන්ගේම පුතා නායකත්වය ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරා තමගේ පියාගේ නායකත්වය ගන්න. ඊළ පියාගේ දුර්වලකම් කිය තමන් මෙතන මිනිස්සුන් හරවන්න පටන් ගත්තා. හරි. මතකද අබ්සලෝම්ගේ ආත්මය? ඒක අද සභාවවල බොහෝ තියෙන්නේ. අබ්සලෝම්ගේ ආත්මය තමාගේ වැඩිහිටියන් නැත්නම් තමයි ඉහළින් පාස්ටර්ස්ලා තමයි ඉහළින් නායකයා වැරදි කරන පිට ඉඳලා බලාගෙන ඉන්න. පිට ඉඳලා බලාගෙන මොකද කියන්නේ? මේ දන්නවද? යා එන්න බැරුව තමයි එන්න බැහැ.
මම එන්නම් ඔයා බලන්න. මම ඔයා බලන්නේ. එයා ආවේ නෑ නේද? ඔහොම තමයි ඒගොල්ලන්ට වෙලාව නෑ. ඒගොල්ලන්ට වෙලාව නෑ. ඒගොල්ලෝ ලොකු අයනේ දැන් හරි අමාරුයි. කවුද මේ කරේ? තමන්ගේම පුතා. මම ඔයාට ආරාධනා කරනවා. මම ඔයා හම්බෙන්න. මේක වැරදි නායකත්වය. දැන් නායකයෙක් එයා පුතේ හැබැයි එයාට තිබුණේ මම ඒක කරන්න. පියාගේ දේවල් ගන්න කියලා. අනිත් පැත්තේ පියා බලන මෙතන දකින්න පුළුවන් මේ සාවුල් මාවත දාවිත් මාවත හදනවා නෝන මොකද දාවිත් කරේ සාවුල් කරේ දාවිත් කපා මේ දෙපැත්තෙන් වෙන්න පුළුවන් නායක හැටියට මේක වෙන්නේ තමාගේ නායකත්වය තමාගේ කැඳවීම තමා හරියට තීරුම් ගත්තේ නැතිකොට බයකට දැන් මේ දෙදෙනාට අපේ කාලයක් නේ මේ ඔක්කොම ගැන කතා කරන්නේ කියලා මේ අතර හිටපු දාවිත් කොහොමද මේකට ප්‍රතිචාර දැක්වේ එයා දැනගෙන හිටියා කැඳවීම එයා දැනගෙන හිටියා රාජ්‍ය කියලා එයා දැනගෙන හිටියා දෙවියන් වහන්සේ කැඳවීමගේ හදවත දන්නවා එයා නායකත්ව අල්ලගන්න කියලා දෙවෙන්නේ එකම දෙයක් කරන්නේ දෙවියන්ගේ හදවත පසපස දෙන්න. ਉਹ දෙවියන්ගේ හදවත පසපස කරනවා. ਉਹ නායකත්ව පසපස කියන්නේ. සාවුල් කරපෙන්නේ බූරුවෙක් පිටි නැගිටින දින හැමලේ බූරුවෙක් වුණා අන්තිමට. අබ්සර්ව් කරේ නායකත්ව හොය හන්දියේ ඉඳගෙන මගදී ඉඳගෙන මිනිස්සුන්ට කතා කරන්න. अंतिम दोनों विनाश वेला देना अवांक दाविट के मनुष्य मम नायकत्वයක් නෙවෙයි මෙතන හොයන්නේ මට තැනක හොයදනේ මට තත්ත්වය ඕනේ ස්වාමීන් වහන්සේගේ කැඳවීමට යටත් වෙලා මම උන්වහන්සේගේ හදවත පසුපසම දුන්නා ඉතින් අපිට හැඟවිච්ච දෙයක් කියනවා මේ නායකත්වයේදී අර මට මගේ තත්ත්වය මගේ දැන මගේ මිනිස්ට්‍රි එක ගොඩ ගන්න ඕනේ රයිට් දැන් මට කැඳවීමක් තියෙනවා ඊළඟ කරුණ කැඳවීමක් තියෙන මම කොහොමද ප්‍රතිචාරය දක්වන්නේ අපි කැඳවීමක් තියෙනක මම නිකන් ඉඳගෙන ඉන්නවා ඔව් මම දන්නවා දැන් මේ ඔක්කොම කරුණ මිනිස්සු අනිත් මිනිස්සු මාගේ ගැන දන්නවා මම බලපෑමක් ඇති කර මම දැකලා තියෙනවා මගේ අට වටේ මිනිස්සු රැස්තර වැඩි වෙනවා බෝ වෙනවා මිනිස්සු එකතු වෙනවා අර ඒ විතරක් නෙවෙයි මම දැකලා තියෙනවා දැන් පංගුකර මගේ හදවතේ මම දැකලා තියෙනවා මම කැඳවලා තියෙනවා දැන් කොහොමද මම අවංක ලෙස කැඳවීමක් කරනවා මම ප්‍රතිචාර කරනවා දැන් මම මුලින් කියපු දේවල් වර්ධනය වෙන්න පටන් ගන්නවා ඉබේට මම කැඳවීමට ප්‍රතිචාර කරනවා දැන් බොහෝ අය වෙන්නේ මේකයි ඔවුන්ට කැඳවීමක් තිබුණා ඔවුන්ගේ ප්‍රතිචාරය තුන් ආකාරයකින් දෙන එක cold apathetic ඒ කියන්නේ හරි කිසිම උනන්දුවක් නැතුව මේ කැඳවීමට ප්‍රතිචාර දක්වනවා හරි සීතල උණ පුද්ගලෙක් හැටියට ඒ කියන්නේ යේසුස් වහන්සේ කතාවක් කිව්වා අර තලන්ත පිළිබඳ උපමාවක් එක්කෙනෙක් තලන්ත දුන්නාන් පස්සේ එක පුද්ගලෙක් මොකද කරේ? ඒ තමාට ලැබුණ තරන්තේ ඔහු හංගන මොකද කියන්නේ වැළලුවා කියලා. දැන් ඒ වගේ සමහර අය මට දෙන්නේ මේ දෙන්න අරයට ඉන්න දුරස්ත මට මුම් වල බලන්න වැඩක් මට නිකන් කාලේ ගත කරගෙන ඉන්න බෑ ඉන්නේ බලබල පිස්සුවනක් මේ මම ඉන්නේ මට කවදා හරි ස්වාමීන් වහන්සේ එක සෙපරාට 200 300 සභාවක් කරලා මම මොකද කරන්නේ අර කියලා බලන්න සමහර අය ඒ කියන තිත්තකමක් ඇතුළ එපා වෙන වලන්න කරන්න ස්වාමීන් තිබුණ දෙයක් අන්තිම මොකද ඒ මනස අරගෙන තවත් එක්කෙනෙක් බාර දෙනවා. ඒකෙන් තමන්ගේ ප්‍රතිචාරය ඇවිල්ලා හරි මැලි බව තමන්ට දුන්න කැඳවීමට තමන් ඉතාම මැලි වුණා.
මේකමයි ඒසව් වගේ. ඒසව්වත් මේ ඉතින් ඒසව්ගේ කැඳවීමක් තුන තමයි පවුලේ වැඩිමහල හැටියට අර ඒකේ තමන්ගේ කැඳවීමේ බැරෑරුම්කම තෝරගත්තා තේරුම් ගත්තා නේ. තමන් පවුල වැඩිමහල හැටියට ඔහුගේ බැරෑරුම්කම තෝරගත්තා තේරුම් ගත්තා. ඉතින් මොනවද කරේ? පුංචි සුක්කෝප්පයකට පරිප්පු ඉංග්‍රීසියෙන් ලෙන්ටිල්ස් කියලා පරිප්පු පොද්දකට තමන්ගේ ඔක්කොම බාර ඊතරම් ඒකේ රෝ අගයක් තිබුණේ බලවල දැන් සමහරවිට අපිට තේරෙන්නේ මේ පුංචි ආරම්භය වෙන්න පුළුවන් මම මේ පොඩි පටන් ගත්ත දේ සමහර මහත් සාස්ත්‍රවල කරන්න හැබැයි මට ලැබිලා තියෙන්නේ මම ඒක අගය කරේ මම ඒසව වගේ පුංචි පරිප්පු කෝප්පයක් මගේ පැත්තේ ආවත් ඔක්කොම පාවා ඒ කියන්නේ තමන් කැඳවීම කරේ දෙවියන් වහන්සේගේ මේ සුද්ධ වූ කැඳවීම කරේ මට තිබුණු එක්තරා ආකාරයක අගය කරේ නෑ මම දෙවියන් වහන්සේට අපහාසයක් නෙවෙයි ඒක මට කැඳවීමක් තියෙනවා මම ප්‍රතිචාරයක් දැක්වේ නැත්තම් ඒකට දෙවියන් වහන්සේ ප්‍රතිචාරය එක්තරා ආකාර විනිශ්චය ගන්නවා දේවචනේ කියලා තියෙනවා කවුද ඒසව් හේබ්‍රු පුත්‍රයනට ඇඬුවා කියලා වමනා පස්සේ අපි ආදී පැත්තට සෙල්ලම් කරන්න පටන් ගන්නවා කැඳවීමත් එක්ක සෙල්ලම් කරන්න